සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත්
මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත කාලය තුල රැස් කරගත්ත තවත් නොඑක් පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ පේතවත්තු පාළියේ සඳහන් වන තවත් එක පේතවත්තුවක් තමයි දේශනාවට මාතෘකාව කරගන්න කල්පනා කළේ. මේ පේතවත්තුව හඳුන්වලා තියෙන්නේ පංච පුත්‍ර කාදක පේතවත්තුව කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ සවැත් නුවර ජීවත් වෙච්ච එක පවුලක තරුණ පුතෙකුට මව්පියෝ නිතර නිතර ඇවටිලි කළා දැන් විවාහයක් වෙනවා නම් හොඳ කාලි කියලා. ඔහු විවාහය පිළිබඳව මව්පියන්ගේ ඉල්ලීම නිසා මව්පියන්ගේ කැමැත්තට අනුව සුදුසු යයි කල්පනා කරගත්ත තරුණියක් විවාහ කරගත්තා. කාලයක් ගත වුණා. නමුත් ඇයට දරුවෝ ලැබුණේ නැහැ. ඒ නිසා මව්පියෝ නිතරම තමන්ගේ පුතාට ඇවටිලි කරන්න පටන් ගත්තා. ඔබේ බිරිඳ වඳ ස්ත්‍රියක්. ඒ නිසා ඔබ නැවත විවාහයක් විය යුතුයි කියලා. ඇය වඳ ස්ත්‍රියක් වුණත් මේ ස්වාමියා තමන්ගේ බිරිඳට දැඩිසේ ලෙන්ගතු නිසා ඇය ඉන්න කාලේ තවත් කාන්තාවක් විවාහ කරගන්න කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අර කාන්තාව දැනගත්තා ඔහුට පවුලේ අය නිතර නිතර තවත් විවාහයක් සම්බන්ධයෙන් බලපෑම් කරන බව. ඒ නිසා ඇය එක දවසක් තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා, ස්වාමීනි, මම වඳ ස්ත්‍රියක්. නමුත් ඔබේ පවුල් පෙළපත ඉදිරියට අරගෙන යන්න දරුවෙක් සිටිය යුතුමයි. එහෙමනම් ඔබ ඒ වෙනුවෙන් තවත් විවාහයක් විය යුතුමයි කියලා. ඇය සඳහන් කළත් ස්වාමියාට ඒ ගැන ලොකු උවමනාවක් තිබුණේ නැහැ. නමුත් නැවත නැවත ඇගේ ඇවටිලි කිරීම නිසාම ඔහු තවත් තරුණියක් තමන්ගේ නිවසට එක් කරගෙන ආවා. කෙටි කාලයක් තුල ඇය ගැබිනියක් බවට පත් වුණා. මෙන්න මේ වෙලාවේ අර තරුණයාගේ පුරාණ බිරිඳ ඇගේ හිතේ දැඩි ඊර්ෂියාවක් ඇති වුණා. දැන් මෙය දරුවෙක් බිහි කළොත් මේ නිවසේ ප්‍රධානත්වය ලැබෙන්නේ ඇයට. මම නිකම්ම දෙවනි තැනට වැටෙනවා. දැනට පෙර බිරිඳ නිසා තමන් ඉදිරියෙන් ඉන්නවා. නමුත් තමන්ට ඒ තියෙන තැන නැති වෙයි කියන කල්පනාවත් එක්ක එය අදහස් කළා කෙසේ හෝ මැගේ දරුගැබ විනාශ කළ යුතුයි කියලා. එහෙම කල්පනා කරලා එක පරිබ්‍රාජිකාවක් එක්ක බොහොම හොඳට මිත්‍ර වෙලා ඒ පරිබ්‍රාජිකාවට නොඑක් ආහාර පාන ආදීන් සංග්‍රහ කළා. එහෙම සංග්‍රහ කරමින් බොහෝම කුළුපග වෙලා එක දවසක් අර පරිබ්‍රාජිකාවට සඳහන් කළා තමන්ගේ නිවසේ ඉන්න අනිත් කාන්තාව ගැබ් අරගෙනයි ඉන්නේ. ඇගේ ගැබ හෙලන්න කුමක් හෝ කටයුත්තක් කරන්න කියලා. ඒ ඉල්ලීමට අනුව අර පරිබ්‍රාජිකාව ඇගේ ගැබ විනාශ කළ යුතු ක්‍රියාදාමයන්හි යෙදුණා. එහෙම කටයුත්තක් කළා. ඉතින් ඒ කටයුත්ත නිසා ඇගේ කුස තුල වැඩෙමින් තිබුච්ච දරු කලලය නැවත ලේ බවටම පත් වෙලා ශරීරයෙන් පිට වෙලා ගියා. අර දරු ගැබ දරපු කාන්තාව තමන්ගේ අම්මට සඳහන් කළා, මෑණියනි, මගේ දරු ගැබ විනාශ වුණා. ඒ ලෙයක් හැටියටම පිට වෙලා ගියා. එහෙම සඳහන් කරාම
ඇගේ මවත් ඇගේ ඥාතීනුත් කල්පනා කළා මේ දරු ගැබ විනාශ කළේ මේ අනිත් කාන්තාවමයි. ඒ නිසා සියලු දෙනාම ඇයට චෝදනා කළා. නමුත් ඇය සඳහන් කළා නෑ මම එහෙම දෙයක් කළේ නෑ කියලා. ඒ වෙලාවේ අර මව ඇයට සඳහන් කළා ඔබ මේ දරු ගැබ විනාශ කරන්න කටයුතු කළේ නැත්තම් ඔබට දිවුරන්න පුළුවන් ද එහෙම කළේ නෑ කියලා. අර කාන්තාව බොහොම බයටපත් වුණා. ඇය කිව්වා මම දිවුරලා කියන්නම් මං ওই වැඩේ කළේ නෑ කියලා. එහෙනම් දිවුරන්න කිව්වා. ඇය සඳහන් කළා මෑණියනි මම ඔබේ දුවගේ දරු ගැබ විනාශ කරන්න කටයුතු කළා නම් මරණින් පස්සේ මම ප්‍රේතියක් වෙලා උපදින්න ඕනේ. දුගඳ හමන සැරව පිරුණ නිලමැස්සන්ගෙන් පිරුණ ඊතා අශෝභන අප්‍රසන්න පෙනුමක් ඇති ප්‍රේතියක් වෙලා උපදින්න ඕනේ. උදේට දරුවෝ 5 දෙනෙක් බිහි කරලා ඒ දරුවෝ 5 දෙනාම අනුභව කරන්න ඕනේ. හවසට දරුවෝ 5 දෙනෙක් බිහි කරලා ඒ දරුවෝ 5 දෙනත් අනුභව කරන්න ඕනේ. සාපිපාසාවෙන් පීඩිත ජීවිතයක් ලැබෙන්න ඕනේ කියලා. ඒ විදිහේ බොරු දිවුරීමක් ඇය විසින් කළා. ඉතින් පස්සේ කාලේ ඇය මරණයටපත් වෙලා ඇය කළ මේ බොරු දිවුරීම නිසා ඇය හැබැවින්ම പ്രേත ලෝකෙම ඉපදුනා. ඇය දිවුරන වෙලාවේ ප්‍රකාශ කර කාරණා කොහොමද? ඒ විදිහටම ඇය ඉපදුනා. විරූපී ශරීරයක්. නිරන්තරයෙන් සැරව වැగిරෙනවා. ශරීරයෙන් මහා දුර්ගන්ධයක් වහණේ වෙනවා. නිලමැස්සන් හැම වෙලාවෙම ඇය පිරිවරාගෙන. ඒ වගේම තමයි සාපිපාසාවෙන් ඇය දැඩිව පීඩා විඳිනවා. උදේට දරුවෝ 5 දෙනෙක් බිහි කරනවා. ඒ දරුවෝ 5 දෙනාම ආහාරයට ගන්නවා. හවසට දරුවෝ 5 දෙනෙක් බිහි කරනවා. ඒ දරුවෝ 5 දෙනාම ආහාරයට ගන්නවා. දවසකට දරුවෝ 10 දෙනෙක් ආහාරයට ගත්තත් ඇගේ කුසගින්න නම් නිමුනේ නැහැ. හෘද මාංශයේ දක්වාම බඩපපුව දාගෙන ඇයට කුසගිනි වේදනාව දැනෙනවා. පිපාසයත් ඒ වගේමයි. ඇය බොහෝ කාලයක් මේ പ്രേත ජීවිතය තුළ දුක් විඳා. එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ දැකලා වැඳ පුදාගෙන ධර්ම ශ්‍රවණය කරන්න යන භික්ෂූන් වහන්සේලා 8 නමක් සවැත් නුවර සමීපයේ බොහෝම සිසිල් හෙවණක් තියෙන ඇතිතරම් ජලය තියෙන මේ පොඩි කැලෑබද ප්‍රදේශයක උන්වහන්සේලා ටිකක් විවේක ගත්තා. මෙන්න මේ වෙලාවේ අර ප්‍රේතියත් මේ ප්‍රදේශයේ ඉඳලා අර භික්ෂුන් වහන්සේලා දැකලා ඇය කල්පනා කළා මගේ ශරීරයේ මේ භික්ෂුන් වහන්සේලාට පෙන්වන්න ඕනේ. එතන භික්ෂුන් වහන්සේලා 8 නමක් නිපින්නතුනි හිටියේ. එයින් ප්‍රධාන සංඝ ස්ථවිර භික්ෂුව මේ ප්‍රේතිය දැක්කා. දැක්කට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මේ ප්‍රේතියට කතා කරන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරලා සංඝ ස්ථවිරයන් වහන්සේ ඒ ප්‍රේතියට ආමන්ත්‍රණය කළා. උන්වහන්සේ ඇයට සඳහන් කරනවා නග්ගා දුබ්බන්න රූපාසී දුග්ගන්ධා පුතිචායසි මක්කිකා පරිකිත්තාව කානුත්වං ඉද තිට්ටසි. භික්ෂුන් වහන්සේ අහනවා නග්න වූ
ශරීරයක් තියෙන. ඊතා විරූපී පෙනුමක් තියෙන. ඒ විරූපී බව නිසාම බියකරු පෙනුමක් ඇති. ශරීරයෙන් නිරන්තරයෙන් දුර්ගන්ධයේ වැහෙන. ලේ සැරවෙන් අපිරිසිදු වුණ. නිලමැස්සන් පිරිවරාගත්ත. නුඹ කවුද කියලා උන්වහන්සේ ඇහුවා. ඒ සඳහන් කරනවා අහං බදන්තේ පේතිම්හි. ස්වාමීනි මම പ്രേත ආත්මයක් ලබාගෙන ඉපදිච්ච ප්‍රේතියක්. දුග්ගතා යම ලෝකිකා. ඊටාම දුක් සහිත වෙච්ච යම ලෝකයයි කියලා හඳුන්වන ලෝකාතරේ මං പ്രേත ලෝකේ ඉපදුනා. පාප කම්මං කරිත්වාන പ്രേත ලෝකං ඊතෝ ගතා. මම කරගත්ත අකුසල කර්මයන් නිසා ඒ පාප කර්මයේ ප්‍රතිඵලයක් හැටියටයි මම මේ പ്രേත ලෝකෙට ඇවිල්ලා ඉපදුනේ. ඒ එහෙම සඳහන් කළා. ඊට පස්සේ සංඝස්තරයන් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා මනුස්ස ජීවිතයක් ගත කරපු කාලේ මොනවාගේ අකුසල කර්ම සිද්ධ කරපු නිසාද මේ විදිහේ දුක් සහිත പ്രേතාත්මයක උපදින්න සිද්ධ වුණේ? ඒ සඳහන් කරනවා ස්වාමීනි මමත් මේ සවැත් නුවරම තමයි ජීවත් වෙන්නේ. අහවල් වීදියේ අහවල් නිවසේ මං විවාහ වෙලා හිටියේ. මගේ ස්වාමියා තාම ජීවත් වෙනවා. ස්වාමීනි මම මනුස්ස කාන්තාවක් හැටියට හිටපු කාලේ මං දරුවෝ නැති වඳ ස්ත්‍රියක්. නමුත් වඳ ස්ත්‍රියක් සමග කල්ගත කිරීමෙන් මගේ ස්වාමියාට තමන්ගේ කුල ප්‍රවේණිය ඉදිරියට පවත්වාගෙන යන්න දරුවෙක් හදාගන්න බැරි නිසා මමම ඔහුට ඇවටිලි කළා වෙනත් විවාහයක් වෙන්න කියලා. ඔහුගේ මව්පියෝ සහ ඥාතීනුත් ඔහුට ආයාචනාව කළා. මම් පිළිබඳව ඇති බැඳීම මම් පිළිබඳව ඇති සෙනෙහස නිසා ඔහු දෙවනි විවාහයකට ගියේ නෑ. නමුත් ඔහු ගැන හිතලා ඔහුගේ පරපුර ගැන හිතලා මම ඔහුට නිතර මතක් කළා තවත් විවාහයක් වුණාට කමක් නෑ කියලා. මගෙත් දැඩි ඉල්ලීම මත ඔහු දෙවනි විවාහයක් වුණා. ස්වාමීනි වැඩි කල් යන්නේ නැතුව ඔහුගේ දෙවනි බිරිඳ ගැබිනියක් බවට පත් වුණා. ස්වාමීනි මුලින් ඇය පිළිබඳව අහිතක් නොතිබුණත් මට නැති සම්පතක් ඇයට ලැබෙනකොට මේ නිවසේ මට තිබුණ තැන අහිමි වෙලා නිවසේ ප්‍රධාන තැන ඇයට ලැබෙයි කියලා මට හිතුණා. මට ඒ පිළිබඳව ඊර්ෂියාවක් ඇති වුණා. ලෝභයක්, ද්වේෂයක් මගේ හිතේ ඉපදුණා. ඒ නිසා මම පරිබ්‍රාජිකාවක් ලවා කිසියම් උපක්‍රමයකින් ඒ දරු ගැබ විනාශ කළා. හැබැයි පස්සේ කාලේ ඇගේ මව්පියොත් ඇගේ ඥාතියොත් මාව සැක කළා. ඔව් මගෙන් කෙලින්ම කාරණාව ඇහුවා. ඒ වෙලාවේ මම බය වුණා. මං ඔවුන්ට සඳහන් කළා එහෙම දෙයක් මම කළේ නෑ කියලා. නමුත් ඔවුන් පිළිගත්තේ නෑ. ඔවුන් මට කීවා එහෙම දෙයක් ඔබ නොකළා නම් එහෙම දෙයක් නොකළ බවට දිවුරලා පුරුදු වෙන්න කියලා. ස්වාමීනි මට කළ යුතු වෙන දෙයක් තිබුණේ නෑ. මං ඔවුන් ළඟ දිවුරලා කිව්වා මේ ගැබ හෙලීමේ කාර්ය මම නෙමෙයි කළේ කියලා. ස්වාමීනියේ දිවුරන වෙලාවේ මම යම් දෙයක් ප්‍රකාශ කළාද අද මගේ මේ ජීවිතය තුළ මම භුක්ති විඳින්නේ එවන්ම දෙයක්. මම සඳහන් කළා
මේ දරු ගැබ මං විනාශ කළා නම් මං പ്രേත ලෝකෙ ඉපදෙන්න ඕනේ කියලා. විරූපී ශරීරයක්, ඒ වගේම ලේ සැරව වලින් පිරිච්ච නිරන්තරයෙන් සැරව ගලන ශරීරයක් සහිතව ඉපදෙන්න ඕනේ. දකින්නන්ට බියකරු වෙන්න ඕනේ. බියකරු පෙනුමක් සහිතවයි ඉපදෙන්න ඕනේ. නිරන්තරයෙන් නිලමැස්ස මාව පිරිවරා ගන්න ඕනේ. නිලමැස්සන් එන්න ඒ ශරීරයේ ඒ තරම්ම දුර්ගන්ධයි. මං ඇගේ දරු ගැබ හෙළුවනම් මං මෙහෙම දුක් විඳින പ്രേතාත්මයක ඉපදිලා പ്രേතියක් හැටියට දරුවෝ 5 දෙනෙක් උදේ කාලේ ලබන්න ඕනේ. ඒ දරුවෝ 5 දෙනාම දහවල් වෙනකොට මං ආහාරයට ගන්නවා. දරුවෝ 5 දෙනෙක් හවසත් ලබන්න ඕනේ. රාත්‍රියට ඒ දරුවෝ 5 දෙනා මං ආහාරයට ගන්නවා. ස්වාමීනි මං එහෙම කියලා බොරු දිවුරීමක් කළා. පස්සේ කාලේ මම මරණයටපත් වුණා. මෙතන මම ප්‍රේතියක් වෙලා ඉපදුණා. මං දිවුරපු විදිහටම මම මේ പ്രേතාත්මි දුක් විඳිනවා. ස්වාමීනි මම උදේට දරුවෝ 5 දෙනෙක් බිහි කරනවා. මං ඒ දරුවෝ 5 දෙනාම ආහාරයට ගන්නවා. හවසට දරුවෝ 5 දෙනෙක් බිහි කරනවා. ඒ දරුවෝ 5 දෙනාමත් මං හවස ආහාරයට ගන්නවා. දවසකට දරුවෝ 10 දෙනෙක් ආහාරය කරගත්තත් මගේ කුසේ ගින්න නම් නිමුනේ නෑ ස්වාමීනි. ලය මඩල දක්වා දවාගෙන කුසගින්න ඉස්මතු වෙලා නැගී හිටිනවා. පිපාසාවෙන් පීඩා විඳින තරම වචන වලින් කියන්න බැරි තරම්. සා පිපාසා දෙකෙන් මේ പ്രേත ලෝකේ මේ විදිහට මම දුක් විඳින්නේ බොරුවට කරපු දිවුරුම නිසා කියන කාරණාව උන්වහන්සේට දැන්නවා. දන්වලා කියනවා ස්වාමීනි මේ සවැත් නුවර මම ජීවත් වුණේ අහවල් වීදියේ අහවල් නිවසේ කෙළඹි පුත්‍රයාගේ බිරිඳ හැටියට. ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් මට පිහිට වෙන්න. ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් මට උපකාරයක් කරන්න. ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් මං විඳින මේ දුක්ඛිත ජීවිතෙන් මාව ගොඩ ගන්න. එහෙම සඳහන් කරාම උන්වහන්සේ අහනවා ඒ කොහොමද? ස්වාමීනි මම කලින් ජීවත් වුණ ගෙදරට ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින්න. ඒ කෙළඹි පුත්‍රයා හරි ශ්‍රද්ධාවන්තයි. ඔබ වහන්සේ දැක්කහම පැහැදුණු සිතින් ඔහු දන් දෙන්න එළඹෙනවා. ස්වාමීනි ඒ දාන වස්තුවත් බාර ගන්න. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි. ඒ කෙළඹි පුත්‍රයාට මම ගැනත් කියන්න. කියලා ඔබ වහන්සේලාට දන් දීලා ලබන කුසලය මට අනුමෝදන් කරන්න කියන්න. භික්ෂුන් වහන්සේ කල්පනා කළා මේ තරම් දුක් විඳින ඇය මේ දුක්ඛිත ජීවිතයෙන් නිදහස් කරන එක වටිනවා. ඒක මහත් වූ යහපතක්. එහෙම හිතලා උන්වහන්සේ අර භික්ෂුන් වහන්සේලා 8 නමත් කතා කරගෙන ඒ සඳහන් කරපු විදිහට ඇය පෙර ජීවත් වුණ නිවසට පිඬුසිඟා වැඩියා. භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වඩිනව දැකලා ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වෙච්ච ඒ කෙළඹි පුත්‍රයා පෙරමගට ඇවිල්ලා උන්වහන්සේලාට වන්දනා කරලා ගේ ඇතුලේ අසුන් පනවලා භික්ෂුන් වහන්සේලා ආසනවල වඩා හිඳවලා ඊතා ප්‍රණීත ආහාර පාන ආදීන් උන්වහන්සේලාට සංග්‍රහ කළා. දානේ වළඳලා ඉවර වෙලා අර භික්ෂුන් වහන්සේ මේ කෙළඹි පුත්‍රයාට මගදී මුණ ගැහිච්ච ප්‍රේතිය කියපු සියලුම කතාව පැහැදිලි කළා. පැහැදිලි කරලා ඔහුට සඳහන් කළා පින්වත ඔබේ බිරිඳ
දැන් ඉන්නේ මේ වාගේ දුක්ඛිත තත්වයක. මේ අවස්ථාවේ ඇයින් මුදව ගන්න කෙනෙක් ඉන්නවනම් ඒත් වෙන කවුරුවත් නෙමේ ඔබමයි. ඒ නිසා මේ පූජා කරපු දාණයෙන් ලබාගත් කුසලය ඔබ ඇයට දෙන්න. මේ කුසල් අනුමෝදන් වීමෙන් ඇයට ඒ දුක්ඛිත ජීවිතෙන් මිදෙන්න පුළුවන්. ඒව සඳහන් කරාම අර තරුණයා තමන් රැස් කරගත්ත උතුම් දානානිසංසය ඒ ප්‍රේතියට අනුමෝදන් කළා. ඒ දුක්ඛිත වූ പ്രേත ස්වභාවයෙන් අත මිදුණා. ඒට ඇතිතරම් දිව්‍යමය ආහාර පාන ලැබුණා. ඒ විතරක් නෙමෙයි වස්ත්‍රාභරණ සුන්දර රූපයක් මේ සියල්ලම ඇයට මේ කුසලයාගේ ඵලය නිසා ලැබෙනවා. අර භික්ෂුන් වහන්සේලා ඇයට පින් අනුමෝදන් කරවලා උන්වහන්සේලා සවැත් නුවර ජේතවනාරාමයටම වැඩියා. ලෞතර බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්නට. ආන් ඒ වැඩපු ගමනේ මේ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කරාම ඒ කාරණාව මූලික කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ රැස් වෙලා හිටපු විශාල පිරිසකට ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ බොහෝ පිරිසක් පින්නතුනි ධර්මාවබෝධය ලැබුවා. මුසාව, ඒ වගේම මේ බොරුවට දිවුරීම, මේ දේවල් මේ සංසාරේ කොයිතරම් භයානක දේවල්ද? සත්වයා කොයිතරම් දුකට කරදරයට හෙළනවද කියන කාරණාව පැහැදිලි කරමින් ධර්ම දේශනා කරාම අර රැස් වෙලා හිටපු පිරිසෙන් සෑහෙන දෙනෙක් ධර්මාවබෝධය ලැබුවා. එතකොට මේ පේතවත්තුව වගේම තමයි පින්නතුනි සප්ත පුත්‍ර කාදක පේතවත්තුවත්. මේ පේතවත්වයේ යම් කාරණා ටිකක් සඳහන් කළාද ඊට සමානම කරුණු ටිකක් මේ සප්ත පුත්‍ර කාදක පේතවත්වයේ තියෙනවා. වෙනසක් තියෙනවා. මේ ප්‍රේතිය අනුභව කරන්නේ වරකට දරුවෝ 5 දෙනෙක්. අර ප්‍රේතිය අනුභව කරන්නේ වරකට දරුවෝ 7 දෙනෙක්. දවසකට දරුවෝ 14ක් අනුභව කරලත් ඒ ප්‍රේතියගෙත් කුසගිනි වේදනාව නම් නිමෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා දෙකෙන්ම එකම කරුණක් පැහැදිලි කරනවා සංසාරයේ ස්වභාවය. අපේ බුදුරජාණන් වහන්සේ මුසාවේ ආදීනව ගැන හැර දක්වලා ප්‍රාණඝාතයේ ආදීනව ගැන හැර දක්වලා අර පිරිසට ධර්ම දේශනා කළා. එතකොට මොනවද පින්නතුනි මුසාවේ ආදීනව කියලා කියන්නේ? එතකොට මුසා කියලා කියන්නේ අනුන් රැවටීම සඳහා කියන බස්. වචන විතරක් නෙමෙයි. අනුන් රැවටීම සඳහා කරන වැඩක් තියෙනවා. වචන කියලාත් රවට්ටනවා. නොයෙක් ක්‍රියාකාරකම් වලට රවට්ටනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මුසාවේ ආදීනව දේශනා කළා. මොකද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළානේ පන්සිල් ආරක්ෂා කරන්න කියලා. මේ පංචශීලයේ නැමැති කාරණාව තුල විශේෂයෙන් මුසාව අන්තර්ගත වෙලා තියෙනවා. මේ සිල් පද පහෙන් එකක් බොරු කියන එකෙන් වැළකීම. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සිල් පද පහම උල්ලංඝනය කරන්න එපා. මේක නিত্য සීලයක්. සදහැවතුන්ගේ නিত্য සීලය පංචශීලයයි. ඒතකොට මේ පන්සිල් උල්ලංඝනය කරනවා නම් යම් කෙනෙක් ඒ පුද්ගලයාට ඒ සිල්පද උල්ලංඝනය කිරීමට අනුව විවිධ වූ අකුසල කර්මයන්ට තමයි විපාක හැටියට මුණ දෙන්න සිද්ධ වෙන්නේ.
එතකොට මුසාව පිළිබඳව කරුණු සඳහන් කරාම මෙලවදී මුසාවාද කියන්නන්ට මොන වාගේ අපහසුතාවයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවද? අන් ඒ නිසා පැහැදිලි කළා නින්දාවට භාජනය වෙනවා මෙලවදී. කවුරුවත් ගණන් ගන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. කියන වචනයක් විශ්වාස කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ කියන වචන පිළිගන්නෙත් නැහැ කියන එකයි. බලන්න සමාජي කොයිතරම් අසරණ බවක්ද කියලා. යම් පුද්ගලයෙක් නිතරම කියන්නේ බොරු නම් හැම වෙලාවෙම කරන්නේ වංචාවක් නම් ඒ පුද්ගලයා ඇත්තටම ඇත්ත දෙයක් ඇවිල්ලා සමාජයට කීවත් සමාජ මිනිස්සු බාරගන්නේ නැහැ ඒක. මොකද නිතරම බොරු කියන නිසා මේ කියන කාරණාවත් බොරු කියලා තමයි මිනිස්සුන්ට හිතෙන්නේ. ඒ නිසා බොරු කියන කෙනා කියන වචන පිළිගන්නේ නැහැ. ඒ විතරක්ද? වචන පිළිගන්නේ නැහැ විතරක් නෙමෙයි. ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙම මේ ජීවිතය තුළදීම මුසාවාදේ නිසා නොයෙක් දඬුවම් වලට භාජනය වෙනවා. නින්දා අපහාස විඳිනවා වගේම අනුන් රැවට්ටීම නිසා නොයෙක් දඬුවම් වලටත් භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙලවදී දඬුවම් විඳලා නොයෙක් ආකාරයේ දුක් විඳලා අද හැටියට නම් හිරේ විලංගුවේ වැටිලා මහත් දුක් රසකට මුහුණ පානවා වගේම මරණින් පස්සේ නිරයේ උපද්දවනවා. බොරු කියහම මරණින් පස්සේ නිරයේ උපද්දවනවා. සමහර අය නිරයේ ඉඳලා අවශේෂ කර්මය නිසා මේ තිරිසන් ලෝක වලට പ്രേත ලෝක වලට එනවා. සමහර අය പ്രേත ලෝකවල ඉපදිලා දුක් විඳලා ඊළඟට නිරයට ගිහිල්ලා දුක් විඳිනවා. එhmenan සඳහන් කළේ මුසාව දැඩි දඬුවම් ලබන්න හේතු වෙන කාරණාවක්. ඒ නිසා සඳහන් කළා මුසාව මෙලව ජීවිතයත් විනාශ කරනවා. අවිශ්වාස කටයුතු කෙනෙක් බවට පත් කරනවා තමන්. නින්දා ලබන පුද්ගලයෙක් බවට තමන්ව පත් කරනවා. දඬුවම් ලබන පුද්ගලයෙක් බවටත් පත් කරනවා. කොහොම දඬුවම්ද? පින්නතුනි මෙතන සඳහන් කරන්නේ අතීතයේ රජවරු දඬුවම් කරපු හැටි. කොහොමද අතීත රජවරු වැරදි කරුවන්ට දඬුවම් කරන්නේ? දඬුවම් මාලාවක්ම තියෙනවා. ඒ දඬුවම් මාලාව ඇතුලේ තියෙන හැම කාරණාවක්ම ඊටාම බිහිසුණු කරුණු. ඒ කියන්නේ සමහර වෙලාවට රජුරු හොරෙක් නැත්තම් මංකොල්ලකාරයෙක් නැත්තම් බොරු කියන කෙනෙක් මේ තමන්ට අහු වුණාම රජුරු ඒගොල්ලන්ට දඬුවම් නියම කරනකොට නියම කරපු එක දඬුවමක් තියෙනවා. මේ බොරළු කැට අරගෙන ඇවිල්ලා හිස මත දාලා ඒ බොරළු වලින් හිස හොඳට අතුල්ලනවා. කෙස් ගැලවෙනවා එතකොට. කෙස් ගැලවිලා, හම ගැලවිලා, මසුත් ගැලවිලා ඔලු කට්ට විතරක් පෑදෙනවා. ඉතින් පින්නතුනි මේ වාගේ දුකකට භාජනය කරනකොට කොහොමද ඉවසන්නේ? ඔලු කට්ට පෑදුනාගෙන් පස්සෙත් අත්හැරීමක් නැහැ. ඔහු තාම නිදහස් කරන්නේ නැහැ. ඊට පස්සේ බොරළු දාලා හරියට ඔලු කටුව නිකන් හග්ගෙඩියක් වගේ වෙනකන් හොඳට මදිනවා. එහෙම දඬුවමක් රජුරෝ දීලා තියෙනවා. ඔබම හිතලා බලන්නකෝ. මේ අවස්ථාවට මූණ දෙන්න ලැබුණේ Tamanට නම් ඒ අවස්ථාවට කොහොමද මුණ දෙන්නේ කියලා. ඒතකොට ඊට අමතරව රජුරෝ තවත් දඬුවම් කරලා තියෙනවා. කට හොඳට අරින්න කියලා අණු දෙක පාත් කරගන්න බැරි වෙන්න මේ තමන්ගේ අපි කියන්නේ හක්ක ප්‍රදේශයේ
කටේ ඇතුලේ හකු පාදාව අතර දත් අතර තියෙනවා කිසියම් ආධාරකයක්. ලී කෑල්ලක් වගේ දෙයක්. ඊට පස්සේ කට පියාගන්න බෑ. මගක් වැහිලා නතර වෙනවා. රජුරෝ මොකද්ද කරවන්නේ? කට ඇරගෙන ඉන්න පුජ්‍යලයාගේ කට ඇතුලෙන් දල්වපු පහනක් තියෙනවා. දැන් කල්පනා කරන්න. පහන් දැල්ල කොච්චර සැරයිද කියලා. හුලං නැති තැනක පහන දැල් වෙනකොට යන්තමට සැලමින් එක දිගටම ගිනි දැල්ල ඉහළට නැගෙනවා. ඒ ඉහළට නැගෙන පහන් දැල්ලට අඩියක් දෙකක් උඩින් අපි අපේ අත අල්ලලා අත තියලා බැලුවොත් මොනතරම් උණුසුමක් මේ පහන් දැල්ලෙන් නික්මෙනවද? යමක් දැල් වෙනකොට වටේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අරගෙන ඒ හුළඟත් එක්ක ගිනි දැල් බොහෝම ඉහළට ඇදිලා යනවා. ඉතින් එතකොට මේ ඊටාම සියුම් ගින්නක් ඒ පහන් දැල්ලේ ආලෝකයෙන් නැත්නම් ඒ පහන් දැල්ලෙන් මේ පුද්ගලයාගේ මුඛය ඇතුළ පිලිස්සෙනවා. උඩ අත නැත්නම් තමන්ගේ උඩු තල්ල පිලිස්සෙනවා. හිතන්න කොහොමද ඉවසන්නේ කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. තමන් වරද කළා නම් මේ දඬුවම විඳින්නම වෙනවා. ඒකෙන් ගැලවෙන්න විදිහක් නැහැ. රජු දීපු තවත් එක දඬුවමක්. පිළිදෙ තවත් දඬුවමක් ගැන සඳහන් කරනවා. මෙත් එක අතක් අරගත්තාම ඒ මුළු අතම රෙදි කෑලි වලින් වෙලනවා. මුළු අතම රෙදි කෑලි වලින් වෙලලා තෙල් භාජනයක දාලා හොඳට තෙල් ඉරුවට පස්සේ මේ ඇඟිලි හරියෙන් පහනක් දැල්ලුවා වගේ අර රෙදි කෑලි වලට ගිනි තියෙනවා. දැන් ඒක ටික ටික දැල්වෙවි ඇවිල්ලා මේ අතේ හම නහර මස මේ සියල්ලම පුලුස්සගෙන ඊළඟට මේ ඇට කෝටු අලු කරලා දානවා. හරියට අපි අර සුවඳ කූරක් දැල්ලුවහම ඒ සුවඳ කූරේ අලු ටික සම්පූර්ණයෙන් දෙවි වැටෙනවා වගේ හම මස් ඇට නහර මේ සියල්ලම පිලිස්සෙමින් හරියට නිකන් සුවඳ කූරක අලු බිම වැටෙනවා වගේ පිච්චෙනවා එක අතක්. ඔබ හිතන්න අතක් පිච්චුණා කියලා මිනිහෙක් මැරෙන්නේ නැහනේ. අතක් පිච්චුණාට මැරෙන්නේ නැහැ. නමුත් උරපත්ත ගාවට එනකන් මෙහෙම අලු වැටි පිලිස්සෙනකොට ඒක මේ ලෝකේ කාටද දරා ගන්න පුළුවන්කම තියෙන්නේ? දරන්න බෑ ඒක. නමුත් මේ වැරදි කාර්යයට ඒක දරන්න සිද්ධ වෙනවා. නැවත කවදාවත් වැරදි නොකරන්නයි මේ වගේ දරුණු දඬුවම් කරලා තියෙන්නේ. මේ විදිහට කතා කළොත් එදා රජුරෝ දීපු දඬුවම් ප්‍රමාණයන් සමහර වෙලාවට ඊටාම බලගතු දඬුවම්. ඉතින් අන්න ඒ නිසා මේ බොරු කියන අය මෙලව විනාශ ස්වභාවයට පත් වෙනවා කියන කාරණාව සඳහන් කරනකොට රජුන්ට මුණ ගැහුනහම රජු දඬුවම් කරනවා. අනුන් රවට්ටපු නිසා. ඉතින් මේ වාගේ දරුණු දඬුවමක් තමයි මේ ලෝකෙදිම විඳින්න සිද්ධ වෙන්නේ. ඊළඟට සඳහන් කළා මරණින් මතු නිරේ උපදිනවා. මරණයෙන් පස්සේ මහා නිරේ ඉපදෙනවා බොරු කියපු නිසා. බොරු කියන අය හුඟක් පල්ලෙහා තියෙන මහා නිරේ මට්ටමකට වගේ තමයි යන්නේ.
ඊට අමතරව නිරයට ගියහම ලෝදිය බොන්නත් සිද්ධ වෙනවා. ලෝහමය දියර, උණු වෙච්ච ලෝහමය දියර ඔහුගේ මුඛයට වක් කරනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ලෝදිය බිබී මේ නිරයවල් වල දුක් විඳින්න සිද්ධ වෙනවා බොරු කියපු නිසා. ඊළඟට සඳහන් කළා මේ නිරයේ ඉපදුනහම කොයිතරම් දුකද. අපි ඔය නොයෙක් දේශනාවල් වල නිරයේ ඉපදුනහම කොච්චර දුක් සහිතද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මොකද අති දීර්ඝ ආයුෂ තියෙන්නේ නිමක් නැතුව එක දිගටම පිච්චෙන්න තමයි තියෙන්නේ නිරේ. කවදා හරි දවසක නිරයෙන් නිදහස් වෙලා නිරයේ ගෙවිය යුතු අකුසල කර්මයන් ටික ගෙවලා ඉවර කරලා යම් දවසක ආපහු මනුස්ස උත්පත්තියකට එනවද? ආන් එහෙම මිනිස් උපතකට ආවට පස්සේ සඳහන් කරනවා පෙර කී මුසාවාදයේ අකුසල කර්මයේ නිසා මේ ජීවිතයේ තමන් කරලා නැති වැරදිවලට තමන් වැරදිකාරයා බවට පත් වෙනවා. තමන් නොකළ වරදකට දඬුවම් ලබනවා මේ පුද්ගලයා. ඒ බොරු කීප එකේ විපාකයක්. ඊළඟට සඳහන් කළා දුප්පත් වෙලා උපදිනවා. මනුලව උපදිනකොට දිලිඳු ජීවිත ලැබෙන්නේ. දිලිඳු ජීවිත ලබනවා විතරක් නෙමෙයි. ඊළඟට සඳහන් කළේ හරියට වචන කතා කරගන්න බැරි වෙලා උපදිනවා. අපි කියන ගොත ගැහෙනවා කියලා. මොනවද මේ හේතු? සංසාරේ බොරු කියපු එකේ අකුසල කර්ම මේ තියෙන්නේ. ගොත ගැහෙනවා විතරක් නෙමේ ගොළු පුද්ගලයෙක් බවටත් පත් වෙනවා. ඊට අමතරව සඳහන් කළා මුඛ රෝග වැඩි හරියට බොරු කියපු අයට. සංසාරේ බොරු කියපු අයට මුඛ රෝග වැඩි හරියට. නොඑක් රෝග මුඛ රෝග හැටියට හැදෙනවා. ඊට අමතරව සඳහන් කරනවා මුඛ රෝග වලින් පීඩා වෙලා පීඩාවටපත් වෙලා දුක් විඳිනවා වගේම ඊටාම අශෝභන විදිහට පිහිටපු දත් තමයි මුඛය ඇතුලේ තියෙන්නේ. අශෝභන විදිහට පිහිටපු දත්. ඒ දත් කල්පවතින්නෙත් නෑ. බොහොම ඉක්මනට දිරනවා, කුහර හැදෙනවා, කැක්කුම ගෙනල්ලා දෙනවා, ගලවලා අයින් කරන්න සිද්ධ වෙනවා. මුඛය තුල දත් තිබුණත් ඒ දත් වලින් නැගෙන වේදනාව ඉවසන්න බැරුව යනවා. මුඛයෙන් නිරන්තරයෙන් දුර්ගන්ධය වහණය වෙන්න පටන් ගන්නවා. අවිශ්වාස කටයුතු පුද්ගලයෙක්. ඊටාම විරූපී රූපයක් ඒ පුද්ගලයාට තියෙනවා. විරූපී රූපයක්. දකින්නන් බය වෙනවා එවන් රූප දැක්කම. ඊළඟට සඳහන් කළා අමිහිරි කටහඬ ඇතුව උපදිනවා කියලා. දුක් විඳලා ආපුවාම හඬේ කිසිම මිහිරි බවක් නැහැ. අමිහිරි කටහඬවල් වලින් යුක්තයි. මුසාවාදී ප්‍රතිඵල. නැවත සඳහන් කළා එහෙම උපදින ආත්ම භාවවල එවන් අයටත් දරුවෝ ලැබෙන්නේ නැහැ කියලා. දැන් මේ പ്രേතවත්වෙත් දරුවෝ නොලැබෙන කතාවක් තියෙන්නේ. එහෙනම් මුසාවාදී වෙච්ච අයත් නැවත මනුලව කටයුතු කරන කාලෙක දරු සම්පත ඔවුන්ට බොහෝම දුර්ලභ වෙනවා. දරුවෝ නැති ජීවිතයක් බවට බොහෝ වෙලාවට ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව සඳහන් කරනවා තමන්ගේ වචන මේ ලෝකයේ හුඟක් අය පිළිගන්නේ නැහැ. මේ පෙර කරපු වරදක්. නමුත් අදත් කෙනෙකුට යමක් කියලා දෙන්න ගියහම තමන් කියන දේ හරි වේවා වැරදි වේවා කෙනෙක් ගණනකටවත් ගන්නෑ. ඔය පුද්ගලයා කීවොත් ඒක බොරුවක්ම තමයි. ඔය පුද්ගලයා නම් කීවේ ඒක සොයා බැලිය යුතුමයි. අන් එහෙම මිනිස්සුන්ගේ තියෙනවා අවිශ්වාස කටයුතු බවක්. ඊළඟට සඳහන් කළා
ඒ අයට දරුවෝ ලැබෙන්නෙත් නැහැ. නමුත් සසර වෙනත් හේතුවකින් දරුඵල ලැබුණොත් උපදින්නේ ගෑනු දරුවමයි කියලා සඳහන් කරනවා. පිරිමි දරුවෝ ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ ගැහැණු දරුවොත් තරුණ වයසට එළඹෙනකොට මව්පියන්ට බොහෝම අකීකරු දරු පිරිසක් බවට පත් වෙනවා. කියන දේ නාහන හිත වේදනා ඇති කරන බොහොම අකීකරු දරු පිරිසක් බවට තමයි පත් වෙන්නේ. එතකොට දැන් මෙතන සඳහන් කළා මේ බොරුවට දිවිරීම නිසා කොයිතරම් දුකක හිටියද කාලයක්. එතකොට මෙතන සඳහන් කළා නැවත වතාවක් මේ බොරු කීම නිසාම අකීකරු දරුවෝ ලැබිලා ඒ දරුවොත් යමක් කමක් තේරෙන වයසේ මව්පියෝ කියන දේ අහන්නේ නැති පිරිසක්. මව්පියන් වැඩිහිටියන් කියන දේ ගණන් ගන්න නැති පිරිසක්. මව්පියන්ට වැඩිහිටියන්ට බොහොම පරිභව කරන පිරිසක්. එහෙම පිරිසක් තමයි දරුවෝ හැටියට ලැබෙන්නේ. දරුවෝ ලැබෙන්නේ කලාතුරකින් ලැබුණොත් ගැහැණු දරුවෝ ඒ අයත් ඒ ආඥාවට කීකරු නෑ. මුසාවාදී ආදීනව හැටියට මේ කරුණු රාශියක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා එදා ධර්ම දේශනාව කරාම දිවි හිමියෙන් මුසාවාදයෙන් වළකින්න තීරණය කරපු අය කොයි තරම් ඉන්නේ නැද්ද? අතීතයේ අය බණ අහලා නැගිටිනකොට හාත්පසින් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙනයි තියෙන්නේ. හාත්පසින් වෙනස් කරගන්නවා. වාඩි වෙච්ච පුද්ගලයා නැගිටින්නේ නැහැ. තමන් ළඟ තියෙන අඩුපාඩු ටික දැක ඒ අඩුපාඩු නිවැරදි කරගන්න උත්සාහ කරනවා. ආන්ගෙම අඩුපාඩු නිවැරදි කරගෙන යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ජීවත් වෙන කාලය තුල බොහෝ කුසල් රැස් කරනවා. යහපත් කෙනෙක් වෙන්න. මෙලව සුවපත් කරගන්නවා වගේම පරලෝ සුගතිගාමී කරගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං කියන ශික්ෂාපදය මනාව ආරක්ෂා කරන එක අපිට ලොකු වටිනාකමක් එකතු කරනවා. පින්නතුනි අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන යන කාලේ මේ කාලෙවත් දඬුවමට බයවත් බොරු කියලා නෑ. අනික් නොඑක් වැරදි මේ බෝධිසත්ව ජීවිතවල සිද්ධ වෙලා තියෙනවා. හැබැයි බොරු කිව්වේ නෑ කියලා සඳහන් කරනවා. එක අවස්ථාවක අපේ මහ බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදිච්ච වෙලාවක මේ බෝසතාණන් වහන්සේ අතින් වැරදි කාම සේවනයක් සිද්ධ වෙනවා. ඒ සේවනය කරන්නෙත් වෙන කවුරුවත් එක්ක නෙමෙයි රටේ රජුරුවන්ගේ අගමහිසියත් එක්ක. නමුත් පස්සේ රජුරුව දැනගන්නවා කාරණාව. මිනිස්සු කීවට රජුරුව පිළිගත්තේ නෑ. මාලිගාවට ඇවිල්ලා තමන්ගේ බිරිඳගෙන් ඇහුවා මේ රටේ තැන කතා වෙන කතාව ඇත්තද කියලා. ඒ වෙලාවේ ඇය සඳහන් කළා එහෙමයි ස්වාමීනි. රජුරුව කල්පනා කළා කමක් නෑ. ඇයත් කියනවා කතාව ඇත්තයි කියලා. මම මේක තාපසතුමාගෙන් අහගන්නම්. මොකද රජුරුවන්ට තාපසතුමන් පිළිබඳව ඒ තරම් දැඩි විශ්වාසයක් තියෙනවා. ගිහින් තාපසතුමාගෙන් ඇහුවා ස්වාමීනි ඇත්තද මේ කියන කතාව? උන්වහන්සේ කල්පනා කළා රජවරු නම් බොහොම දරුණුයි. ස්ත්‍රීන් කියලා කියන්නේ තමන්ගේ උත්තම භාණ්ඩය. ඔහු සතු ඒ උත්තම භාණ්ඩය මම විසින් අපිරිසිදු කෙරුවා කියලා කිව්වොත්, ඔව් එහෙමයි කියලා කිව්වොත් ඒ කඩුවෙන්ම මගේ හිස ගසා දාන්න පුළුවන්. නමුත් හිස ගසා දානව නම් හිස ගසා දැම්මාවි. නමුත් මම බොරු කියන්නේ
රජුරෝ කැමති දෙයක් කරපු අය මම බොරු කියන්නේ. එහෙම තීරණය කරලා මේ හරිත්තච තාපසතුමා සඳහන් කරනවා ඔව් මහරජා ඒ කතාව ඇත්ත කියලා. රජුරෝ කිසිම කලබලයක් නැහැ. රජුරෝ එක ප්‍රශ්නය යහුවේ මෙතෙක් කල් ප්‍රගුණ කරපු සීලයට මොකද වුනේ කියලා. ඉතින් ඒ කාරණාවෙන්ම සංවේග ඉපදිලා නැවත කසින මණ්ඩලයේ දිහා බලලා කසින භාවනාව වඩලා මරණින් මත්තේ බඹලෝ උපදින්න තරම් වාසනාව ලබා ගන්නවා. නමුත් එදා කසින මණ්ඩලයේ ආලෝකයේ පතුරවන්න නැවත හැකියාව ලැබලා අහසින්ම රජුරුව ළඟට ඇවිල්ලා කියනවා මහරජා බොරු කියලත් බේරෙන්න තිබුණා. නමුත් බොරු කීවොත් මට ලෞතුරා බුදු බවට යන්න අවස්ථාව නැති වෙයි. ආන් ඒක නිසා මේ කතාව ඇත්තයි. නමුත් මහරජා නොයා යුතු තැනකට ගිය නිසා ගමට ආව නිසා මට වැරදුනා. අහසින්ම ඇවිල්ලා කියනවා මහරජා නැවත ආයි කවදාවත් මම නොගැලපෙන තැනකට එන්නේ නැහැ. නොගැලපෙන තැනකට ආව නිසා තමයි මට මේ තරම් දුකක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් එතන සඳහන් කළා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදය යම් කෙනෙක් උල්ලංඝනය කරනවා නම් ඒක කොච්චර බරපතලද? බෝසතාණන් වහන්සේ තීරණය කරනවා බොරු කීවොත් මට ලෞතුරා බුදු බව ලැබෙන්නේ නැහැ. ඒ ලෞතුරා බුදු බව වෙනුවෙන් මං අද සත්‍ය කතා කරනවා කියලා. ඒකට ඇත්ත කතා කරන එකේ වටිනාකම කොච්චරද? මුළු ජීවිත කාලයක් රජුරු මේ තාපසතුමාට සැලකුවා. නමුත් අන්තිමට නැවත ඉල්ලීමක් කරනවා. ආය මනුස්ස අතරට එන්නේ නැහැ කියලා යනකොට ස්වාමීනි වඩින්න යන්න එපා. අපි අසරණ කරන්න එපා කියලා ඉල්ලීම් කරනවා. නමුත් ඉතින් බෝසතාණන් වහන්සේ වඩිනවා. මේ වාගේ කරුණ වලින් සඳහන් කරන්නේ මුසාවාදයෙන් වළකින්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? අපිත් මේ බොරු දිවිරීම ඕන තරම් කරනවා. හැබැයි විහිළුවට වගේ බොරුවට වගේ කරන දේවල්. හැබැයි මතක තියාගත යුතුයි එවන් දිවිරීම වල ප්‍රතිඵලයක් මේ විදිහට ලැබෙනවා කියලා. ආන් ඒකයි සඳහන් කළේ විහිළුවකටවත් බොරුවක් කියන්න එපා. විහිළුවකටවත් හොරකමක් කරන්න එපා. මේ උතුම් සීලය ඒ විදිහට යම් කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඔහු මේ සමාජයට මහත් වූ සත්පුරුෂයෙක්. ඒ තමන් සිල්වත් වෙන්න තමන්ට උපස්ථාන කරන අයට ලැබෙන්නේ ලොකු ලාභයක්. ආන් ඒ නිසා මේ ධර්ම කාරණාවත් පේතවත්වත් අහලා මුසාවාද අකුසලේ බලවත් බව අවබෝධ කරලා මුසාවාදයෙන් විතරක් නෙමෙයි පන්සිල්ම මනාව රැකගෙන මරණින් මත්තේ සුගතියෙන් සුගතියට ගමන් කරලා සංසාරේ කෙරවල කරගන්න මේ උතුම් සිල්පද ආරක්ෂා කරන එක මහ වටිනාකමක් මෙහෙවරක් කියලා කල්පනා කරමින් ඒ සිල් ආරක්ෂා කරමින් දසදාන වස්තුවද සම්පූර්ණ කරගනිමින් යමෙක් මනාව ජීවිතය ගොඩනගනවා නම් ඒ පුජ්‍යලයා ලැබිච්ච ජීවිතයට හොඳ සාධාරණයක් කරන කෙනෙක්. ඔබත් උත්සාහ කරන්න හැකිතරම් සිල් මත පිහිටලා සීලවන්තෙක්, සත්පුරුෂයෙක්, සදහැවතෙක් බවට පත් වෙන්න. ඒ අනුව කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා උඩුගම්පොළ වීදියවත්තේ පදිංචි සෝමසිරි ගලබඩ මහත්මයා සහ පද්මිනී වික්‍රමසූරිය මහත්මිය විසින් උතුම් අරමුණ බදුරලියේ පදිංචිව සිට මේ පරලෝකීය ගලබඩ කංකානම්ගේ
සීමන් අප්පුහාමි පියාණන්ටත් ජේන්නෝනා හෙට්ටිආරච්චි මෑණියන්ටත් උඩුගම්පොළ වීදියවත්තේ පදිංචිව සිට මීට මිය පරලොව ගිය විජේසේකර පෙරේරා බාලසූරිය පියාණන්ටත් ඇග්නස් පෙරේරා මෑණියන්ටත් මේ උතුම් ධර්ම දානමේ කුසල කර්මය අනුමෝදන් වේවා. ඒ කුසල් අනුමෝදන් වීම තුළ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ ඇයට වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව පින්නතුනි දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට හා සියලුම දූ දරුවන්ටත් සෙසු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය කර්මයේ අනුභවයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ වහවහ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ද්වේෂක්ඛයෝ නිබ්බානං